සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහවත් පින්වතුනේ, අද මේ උතුම් ධර්ම දේශනාවේදී ඊටාම වටින ජාතක කතාවක් අපි ඉගෙන ගන්නවා. අත්තස්ස ద్వාර ජාතකය. මේ ජාතකයේ නම අත්තස්ස ద్వාර. මේ ජාතක කතාව භාග්‍යතුන් වහන්සේට දේශනා කරන්නට සිදු වුණේ, පසුබිම යෙදුනේ එක සිඟිති පුතෙකුගේ ප්‍රශ්නයක් නිසා. හත්හැවරිදි සිඟිති පුතෙක්ගේ ප්‍රශ්නයක් නිසා සිරි සම්බුදු මුව මඩලින් අත්තස්ස ద్వාර ජාතක පුවත විවර වුණා. යහපතට දොරටු. අත්තස්ස ద్వාරය කියලා කිව්වේ යහපතට දොරටු. සාමාන්‍ය පිංගුතුනේ, දරුවෙක් කැම්පස් එකට යනකොට සරසවි වරම් ලැබුණාට පස්සේ සාමාන්‍යයෙන් කියනවා නේද, ඒ දරුවාට සරසවි දොරටු විවර වුණා අපි කියනවා. ආන්ගේ අදහසමයි යහපත පිණිස දොරටු විවර වීම. ජීවිතේ යහපතක් ඇති කරගන්න කැමති අපි හැමෝටම මේක හරි වැදගත්. විශේෂයෙන් අද දවසේ මේ ධර්ම දේශනාව උදෙසා මේ උතුම් ජාතක කතාව තෝරාගත යුතුයි කියලා මා කල්පනා කළේ. අද දවසේ ධර්ම දානය සිදු කරන පින්වතුන්ලාගේ මූලික අරමුණ මුල් කරගෙනයි. අද ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ කැනඩාවේ පදිංචි පින්වත් සුමිත් දන්දිනිය මහත්මයා සහ නදීසා දිල්හානි මහත්මිය. ඒ අයගේ ආදරණීය සිඟිති දුව සමාධී දන්දිනිය දියණියට දෙවැනි ජන්මදිනයේ යෙදීම නිමිති කරගෙන ඒ දුවට සෙත් ප්‍රාර්ථනා කරන අදහසිනුයි ධර්ම දානය සිද්ධ කරන්නේ. සිඟිති දුවට සෙත් පැතීම පිණිස මේ සිද්ධ කරන උතුම් සද්ධර්ම දේශනාව සඳහා ඒ නිසා අපි තෝරා ගත්තා. සිඟිති පුතෙක් අහපු ප්‍රශ්නයක් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ලස්සන ජාතක කතාව. ඇතැම් දරුවෝ ඉන්නවා පින්වතුනේ, උපතින් මේ අය හරි බුද්ධිමත්. උපතින්ම කල්පනා ශක්තිය වෙනස්. ටිකක් ගැඹුරට ජීවිතය ගැන හිතනවා, ටිකක් බර ප්‍රශ්න අහනවා. මේ ජාතක කතාවට පසුබිම් වුණේ අන්න එහෙම බර ප්‍රශ්න අහපු පුතෙක්. සැවැත් නුවර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මහා ධනවත් සිටුවරයෙකුට ඒ සිටුවරයාගේ නිවසේ පුතෙක් උපන්නා. පුත්‍රයාට අවුරුදු 7 වෙනකොට මේ පුත්‍රයා එක එක ප්‍රශ්න අහනවා. අමාරු ප්‍රශ්න. ඔය අතරේ ප්‍රශ්නයක් ඇහුවා, අපච්චි යහපතට දොරටු මොනවද? මේ අවුරුදු 7 පුතා අහනවා, යහපතට දොරටු මොනවාද? එතකොට මේ මහා සිටුවරයා කල්පනා කළා, අපි මගේ පුතා පොඩිවට හිටියාට බර ප්‍රශ්නනේ අහන්නේ. මේ වගේ ගැඹුරු ප්‍රශ්නවලට පුංචි අවදීම පුංචි සංදීම හරි උත්තරේ ලැබුණා නම් මගේ පුතාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සාර්ථක වේවි. මේ වගේ ගැඹුරු ප්‍රශ්නවලට හරිම උත්තරේ දෙන්නේ කවුද? සියල්ල අවබෝධ කරපු භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඉරමඩල පෑයුවා වගේ දෙවුරමේ වැඩ ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේ ළඟට මගේ පුතාව එකතු කරගෙන යන්න ඕන. භාග්‍යතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහන්න ඕන කියලා හිතුවා. ඉතින් පුතාවත් වඩාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට මේ සිටුවරයා යනවා.
ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට ආදර ගෞරව දක්කලා මේ පුතා කියපු කාරණේ ගැන කිව්වා. ස්වාමීනි මගේ මේ පුත්‍රයා හරි නුවණැති. යහපත් දේ අඳුන ගන්නට හරි දක්ෂයා. මෙයා මගෙන් ප්‍රශ්නයක් අහනවා අප්පච්චි යහපතට දොරටු මොනවාද? මම මේකට උත්තරයක් දෙන්නේ නැතිකොට ස්වාමීනි යලිත් මේකම මගෙන් අහනවා. ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං කල්පනා කළා මේ පුංචි සංදියේම යහපතට දොරටු ගැන අහගත්තොත් මගේ පුතා යහපතේ දොරටු ඇරගනි. ඒ නිසා සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් මගේ පුතාගේ ප්‍රශ්නෙට උත්තරයක් බලාපොරොත්තු වෙනුයි අපි මේ ආවේ කිව්වා. ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ දරුවා ගැන අතීත කතාවකුත් කියනවා. ඒක තමයි ජාතක පුවත. භාග්‍යතුන් වහන්සේ වදාලා උපාසකය ඔය තියෙන්නේ මේ දරුවාට තියෙන සංසාර පුරුද්ද. ඔය දරුවා යහපතට දොරටු මොනවාද කියලා ඇහුවේ මේ ජීවිතේ විතරක් නෙමෙයි. කලිනුත් ඕක ඇහුවා. ඒ කලින් අහනකොටත් මා විසින්ම මෙයාට ඔය කාරණේ පහදලා දුන්නා බෝධිසත්වයෝ කාලේ. ඒ කාලෙත් යහපතට දොරටු මේවාය කියලා මේ දරුවා ඉගෙන ගත්තා කිව්වා. එතකොට මේ උපාසකයා කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ කාලයාගේ යටගියාවෙන් වැසී ගියපු ඒ සිදුවීම ගැනත් කියා දෙමින් මේ මගේ පුතාගේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න බුදුරජාණන් වහන්සේ වදාළ උපාසක ගොඩාක් ඈත කාලෙක බරණැස බ්‍රහ්මදත්ත කියන රජුරෝ රජකම් කරන කාලේ බෝධිසත්වයෝ බරණැස් නුවර ධනවත් සිටුවරයෙක් වෙලා හිටියා. ඒ සිටුතුමාට පුත්රුවණක් හිටියා. මේ පුතා අර වගේම බර ප්‍රශ්න අහන කෙනෙක්. 7 වෙනි වයස වෙනකොටම මොහු මහා නුවණැති යහපත අයහපත අඳුනා ගන්නට දක්ෂයෙක්. දවසක් මේ පුත්‍රයා තමන්ගේ තාත්තා ළඟට ඇවිල්ලා අප්පච්චි යහපතට තියෙන දොරටු මොනවද කියලා ඇහුවා. එතකොට ඒ කාලේ මෙයාගේ අප්පච්චි කවුද? බෝධිසත්වයෝ. බෝසතාණන් වහන්සේ ආන්ගේ වෙලාවේ මේ දරුවාට යහපතේ දොරටු ටික කියලා දුන්නා. යහපතට පින්වතුනි දොරටු 6යි. ජීවිතේ යහපතට දොරටු අරගන්නවා කියලා අරගන්න තියෙන්නේ දොරටු 6ක්. ආන්ගේ දොරටු 6 ගැනයි භාග්‍යතුන් වහන්සේ මේ අහපු ප්‍රශ්නෙට උත්තරී විදිහට කියලා දුන්නේ. බලන්න මොනවද යහපතට දොරටු? ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලංච බුද්ධානුමතං සුතංච ධම්මානුවත්තිච අලීනතාච අත්තස්ස ద్వාරා පමුකා චලින්ති. නිරෝගීකම උතුම්ම ලාභය බව දැන එයට කැමති විය යුත්තේ. සිල්වත් බව ඇති කරගෙන ගුණයෙන් වැඩි උතුමන්ගේ වදන්‍ය දත යුත්තේ. සිත සලසන බොහෝ දේ ගැන කරුණු අසාගෙන දහමෙහි හැසිරිය යුත්තේ. වීරිය ඇති බව යන මේ දියුණුව වෙත දොරටු 6කි ඇත්තේ. දියුණුව වෙත යන කෙනාට යහපත වෙන වෙත යන කෙනාට අර්ථය කරා යන කෙනාට දොරටු 6යි. මොනවද? පළවෙනි දොර තමයි නිරෝගීකම. නිරෝගීකම කියලා කියන්නේ යහපත පිණිස විවර කළ ගත යුතු දොරක්. ජීවිතේ නිරෝගීකම කියන එක විවර කරගත්තොත් ඒ ජීවිතේට යහපත උදා වෙනවා. පින්වතුනි ලෙඩ රෝග බහුල ජීවිතයකට කරදර පීඩා ගොඩායි. ලෙඩ රෝග වලට ප්‍රතිකාර කර කරම ජීවිතේ ගෙවන්න සිද්ධ වෙනවා. බලන්න රෝගී භාවයන් බහුල අය උපන්නාම සමහරවිට උපතේ ඉඳලා මිය යන තෙක්ම එයාගේ ජීවිතේ වැඩිම කාලයක් කැප වෙන්නේ ලෙඩ වලට බෙහෙත් කරන්න. නිරෝගීකම කෙනෙක් පවත්වා ගත්තොත් නිරෝගීකම පවත්වා ගැනීම කියන එක
ජීවිතයට යහපත පිණිස පවතිනවා. දැන් මේ ජීවිතේ අපිට යම් නිරෝගීකමක් තියෙනවා නම් මේ නිරෝගීකම අපි රකින්න ඕන. සැලකිලිමත් වෙන්න ඕන. පරිස්සම් වෙන්න ඕන. කන බොන එක ගැන හොඳට හිතන්න ඕන. නිරෝගීකම රැකගන්න විශේෂ උනන්දුවක් අපි ජීවිතේ දක්වන්න ඕනේ. ඒකෙන් තමයි යහපත උදා වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් හොඳ නිරෝගී වයසේදීම කරගත්තොත් එහෙම ශරීර සෞඛ්‍යය ගැන හිතන පින්වත් පිරිස ඉන්නවා. එහෙම හිතලා කටයුතු කළොත් එහෙම එයාගේ ජීවිතේ සාමාන්‍යයෙන් බොහෝ කාලයක් හොඳට සැපසේ ගත කරන්න පුළුවන්. යහපත උදා වෙනවා. ඒ හින්දා නිරෝගීකම කියලා කියන්නේ අපේ ජීවිතේ යහපත පිණිස අපි විවර කරගත යුතු ద్వාරයක්. අපි සාංශාරික ගමනේ නිරෝගීකමම කැමති නම් කොහොමද කළ යුතු කාරණේ? බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දවසක් කෙනෙක් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මනුස්ස වර්ගයාගේ විෂමතාවයක් දකින්න ලැබෙනවා. ස්වාමීනි ඇතැම්මු ලෙඩ රෝග බහූලයි. නිතර ප්‍රතිකාර. ස්වාමීනි ඇතැම්මුන්ට හිම ලෙඩ රෝග නැහැ. ඇයි ස්වාමීනි මේ වෙනසක්? ඇතැම්මුන්ට ලෙඩ බහුල වෙන්නත් ඇතැම්මු නිරෝගී වෙන්නත් හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළා ඇතැමෙක් මේ මනුස්ස ජීවිතයක් ලැබපුවාම ඒ ජීවිත කාලේ ගත කරනකොට හරියට සත්ව හිංසා කරනවා. සතුන්ට හිංසා කරනවා, පීඩා කරනවා, කරදර ගේනවා, බිය ගේනවා. ඒකේන අයබඳු පාප කර්ම ගත කරලා මරණින් මත්තේ උපදිනවා කිව්වා නිරේ. නිරේ ගිහිල්ලා නිරාදුක අවසානයේ යලි මනුස්ස ලෝකයකට මේ වරම ලැබුණොත් මනුස්ස ලෝකෙට එනකොට ලෙඩ ගොඩක්. බලන්න පින්වතුනි. තමන් වපුරන හැටියට ඵල ලැබෙනවා. මේ තමයි සසර. මේ බඳු සසරක අපි යන බව බුද්ධ ශාසනය මුණ ගැහිච්ච ජීවිතේ තමයි අපිට අහන්න ලැබෙන්නේ. අහන්න ලැබීම ලාභයයි. මේ ජීවිතේ යම් අවිරකින් ලෙඩ රෝග බහුලයක් වුණත් ඔබ දැන් තේරුම් ගන්නයි එහෙම උනේ කියලා. එහෙම තේරුම් ගන්න පින්වතුනි අපි හදා ගන්න ඕන සත්තුන්ට ආදරය කරන්න ඕන. සත්ව හිංසා නොකර ඉන්න ඕන. සතුන්ට ආදරය, දයාව, කරුණාව, සතුන්ට අභය දෙනවා නම් ඒ සත්‍යයන්ට සෙනෙහස දැක්වීමේ පිණින් අපිට සුගතිය උපදින්න ලැබෙනවා. යලි මනුස්ස ලෝකයකට එන කාලේ හරි නිරෝගී. යහපතට දොරටුවක් විවර වෙලාම තියෙනවා. ඊළඟට යහපතට දොරටු විවර වෙන්න වටින එකක් ගිලානෝපස්ථානය. ගිලනුන්ට උවටෙන් කිරීම. හරි වටින එකක්. ජීවිතයක පින්වතුනි ගිලානෝපස්ථානයක් කරගන්න ලැබුණොත් අතහරින්න එපා. ඊළඟට පුරුදු වෙන්න අඩු ගානේ අවුරුද්දකට එක වතාවක්වත් ගිලන් වෙච්ච අයට සුළු හරි උපස්ථානයක් කරන්න. ඒක තමන්ගේ ජීවිතේ පවුලේ හැමදෙනාත් එක්ක එකතු වෙලා කරන විශේෂ පින්කමක් විදිහට යොදා ගන්න. ගිලානෝපස්ථානය. ආන්න ඒක අපේ ජීවිතයට යහපත උදා කරලා දෙන දොරටුවක් බවට පත් වෙනවා. ඊළඟ දොර මොකද්ද? සිල්වත් බව. සිල්වත් බව කියලා කියන්නේ යහපතට දොරටුවයි. සීලය කියලා කිව්වේ ජීවිතයක් තුළ අනිවාර්යයෙන්ම ඇති කරගත යුතු එකක්. ඇයි එහෙම කියන්නේ? භාග්‍යතුන් වහන්සේගෙන් කෙනෙක් අහනවා කිංසු යාව ජරා සාධු ස්වාමීනි නාකි වෙනකල් මේ ජීවිතේ කරන්න සුදුසු දේ මොකද්ද? ඔබෙන් කවුරු හරි ඇහුවොත් එම් පින්වතුනි නාකි වෙනකල් මේ ජීවිතේ කරන්න සුදුසු දේ මොකද්ද කියලා. අපෙන් ඇහුවොත් අපි එක එක දේවල් කියයි. අපි ඉගෙනගත්ත විෂයන්ට අදාළ දෙයක් කියයි. අපේ ජීවිතයේ තියෙන ඉලක්කයක් ගැන කියයි. අපෙන් හරි උත්තරයක් එන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ හරිම උත්තරේ. සීලං යාව ජරා සාධු නාකි වෙනකල් කිරීමට සුදුසුම දෙය සිල් රැකීමයි. සීලෙන් තමයි යහපතට දොර විවර වෙන්නේ. මෙලොව යහපතත් පරලොව යහපතත් දෙකම හැදෙනවා සීලයෙන්. ඊළඟට
සීලය කියලා කියන්නේ ගුණධර්ම වල භූමිකාව. යම්තා ගුණධර්මයෝ ඇද්ද ඒ ගුණධර්ම සියල්ල සීලය නම් වූ පොළොවේ පිහිටා වැඩෙන්නේ. ඒ නිසා සීලය කියන එක හරි වටින එකක්. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්ෂුවට සිල් රැකීම ගැන අනුශාසනාව තියෙන්නේ කිකීව අණ්ඩන් කිරල් දෙන තමන්ගේ බිජුව රකින්නවා වගේ. චමරීව වාලදී සෙමර මුවා තමන්ගේ වල්ගේ රකින්නවා වගේ. පියංව පුත්තන් තමන්ගේ ප්‍රියමනාප පුත්‍රයාව දෙමව්පියන් විසින් රකින්නවා වගේ. නයනංව ඒකකං ඇස් දෙකෙන් එකක් අන්ධ වෙලා එක ඇහැක් තියෙන කෙනා ඒ ඇහැ රකින්නවා වගේ. ඒවන් සීලං අනුරක්ඛමානකා ඒ වගේ සිල් ටික රැකගන්න සුසීලවා හෝත හොඳට සිල්වත් වෙන්න සගාරවා සීලයට ගෞරව කරන්න. ආන්න එහෙමයි භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවේ තියෙන්නේ. ඒ හින්දා හොඳට සිල්වත් වෙන්න වෑයම් කරන්න ඕන. සීලය කියලා කියන්නේ යහපතට දොර. දැන් බලන්න පින්වතුනි, දරුවන්ගේ ජීවිතේ යහපත උදෙසා නේද දෙමව්පියෝ අධ්‍යාපනය ලබා දෙන්නේ. සාමාන්‍ය විෂය අධ්‍යාපනය දරුවෙකුගේ ජීවිතේ යහපත සැලසෙනවානේ කියලා දෙමව්පියෝ දෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ආන් එහෙම දෙමව්පියෝ එක තරුණ පුතෙකුට යහපත උදෙසානේ කියලා හොඳට අධ්‍යාපනය දෙන්න කල්පනා කළා. දරුවාව අවුරුදු 7-8න්ම පිටත් කළා තක්ෂශිලාවලට. ඒ කාලේ ඉගෙන ගන්න ක්‍රමේ එහෙමනේ. ගුරුවරයා ළඟ නැවතිලා ගුරුවරයාට උපස්ථාන කර කර ඉගෙන ගන්න ඕනේ. මේ තරුණ පුතා අවුරුදු 16 වෙනකොට ගුරුවරයාගේ ශිල්පේ ඔක්කොම ගත්තා. දැන් ගුරුවරයා වගේම මෙයා ඒ විෂයන් ගැන දන්නවා. එතකොට සාමාන්‍ය ලෝකේ ව්‍යවහාරයට අනුව නම් මෙයාගේ ජීවිතේට යහපත උදා වෙලා මෙයා හොඳට ඉගෙනගෙන මේ හොඳට ඉගෙනගත් පුතා තමන්ගේ දෙමව්පියන් බැහැ දකින්න ආවා. දෙමව්පියන්ට කිව්වා ආචාර්යතුමා කිසිම අඩුවක් කරන්නේ නැතුව මට ශිල්පේ සම්පූර්ණයෙන්ම දුන්නා. දෙමව්පියෝ සතුටු වුණා. රන් කහවණු ටිකක් දෙනවා එහෙනම් පුතේ ආයිමත් යන්න ආචාර්යතුමා ළඟට. ආචාර්යතුමා ලබා දීපු ශිල්පෙට මේ පඳුරු ටික දෙන්න. දැන් මේ තරුණ පුතා පඳුරු ටිකත් අරගෙන පිටත් වුණා. පිටත් වෙලා යන්න තියෙන පාර පාළුයි. හොරු පිරිසකට ඔත්තුවක් ලැබුණා. මේ පාරේ තනියම අවුරුදු 16ක කොල්ලෙක් එනවා. කොල්ලා අතේ කහවණු තියෙනවා. කවුරුන් නැති තැනකින් ගහලා ඒ කහවණු ටික අරගන්න පුළුවන්. හොරු මඟ රැකගෙන හිටියා. මහා කරුණික බුදුරජාණන් වහන්සේ සෙවැන් නුවර දෙව්රම් විහෙරේ භාවනාවෙන් වැඩ ඉන්නකොට බුදුරජුන්ගේ කරුණා නේත්‍රයට මේ අවුරුදු 16 පුතාව පේනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා අරගෙන ආවිත් තියෙන ආයුෂ ප්‍රමාණය මේ දරුවාගේ ඉවරයි. තව පුංචි වෙලාවයි. ඒ පුංචි වෙලාවට පෙර මෙයාගේ ජීවිතයට යහපතක් දෙන්න ඕන. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව නම් එයා යහපත හදාගෙනදී එයා හොඳට ඉගෙනගෙන. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා ඒ අධ්‍යාපනයේ ලැබූ කරුණු වලින් ජීවිතයට හැබෑ යහපතක් උදා වෙන්නේ. හැබෑ යහපත ලබා දීම පිණිස මහා කරුණිකයන් වහන්සේ පෙරට වැඩම කළා. රුක් සෙවණේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මේ තරුණයා දකිනවා බුදුරජාණන් වහන්සේ ඉතා ශාන්තව රුක් සෙවණේ වාඩි වෙලා ඉන්න හැටි. මේ තරුණයා බුදුරජාණන් වහන්සේට ලං වුණා. මේ කවුද කියලා ඔහු දන්නේ. බුදුරජාණන් වහන්සේ තරුණයාට නමින්ම කතා කළා. චත්ත, ඔබ තෙරුවන් සරණ ගියපු කෙනෙක්ද? එතකොට මේ චත්ත තරුණයා කියනවා ස්වාමීනි තෙරුවන් සරණ කියලා එකක් මන් දන්නේ නෑනේ. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් චත්ත ඔබ හොඳට තෙරුවන් සරණ යන්න. තෙරුවන කියලා කියන්නේ මේ ලෝකයට කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ නම් වූ උතුම් බුද්ධ රත්නය. ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරන
නිවන් සුව උපදවන ධර්මය ධර්ම රත්නය තමයි දෙවනි මැණික. ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ කරපු ධර්මය අවබෝධ කිරීම පිණිස මහන්සි ගන්න ශ්‍රාවක පිරිස සංඝ රත්නය තමයි තුන්වෙනි මැණික. මේ තමයි තෙරුවන්. චත්ත ඔබ සරණ යන්න. එතකොට මේ චත්ත තරුණයා බුදුරජාන් වහන්සේ කියපු හැටියටම සරණ ගියා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුද්ධ රත්නයේ සරණ ගියා. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්ම රත්නයේ සරණ ගියා. සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝ රත්නයේ සරණ ගියා. සරණ සීලයට පැමිණුණා. ඒකට මොකද්ද පින්වතුනි කියන්නේ? සරණ සීල. ජීවිතේ යහපත උදා කරගනු කැමති කෙනෙක් මුලින්ම ඇති කරගත යුතු සීලය සරණ සීලයයි. ජීවිතය තුළ බද්ධ කරගත යුතු සීලය සරණ සීලයයි. ගලේ කෙටු අකුරු ලෙස අභ්‍යන්තරයේ තබාගත යුතු සීලය සරණ සීලයයි. ජීවිතය නිසාවත් අත් නොහල යුතු සීලය සරණ සීලයයි. ආන්නේ සරණ සීලයට පත් වුණා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා චත්ත ඔයා පංචශීලය සමාදන් වෙලා දින්නේ. කිව්වා අනේ ස්වාමීනි මං එහෙම සිල්පද දන්නේ නැහැ. එහෙනම් චත්ත ඔයා දැන් ඉඳලා අදිෂ්ඨානයක් ඇති කරගන්න හිතට මේ ලෝකේ ජීවත් වෙන හැම සතෙක්ම ජීවිතයට ආසයි මැරෙන්න අකමැති. ජීවිතයට ආසා කරන මැරෙන්න අකමැති කිසිම සතෙකුගේ ප්‍රාණය මං තොර කරන්නේ. මං ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා සමාදන් වෙන්න. මේ ලෝකෙ මිනිස්සු ඔක්කොම කැමති තමන්ගේ වස්තු ආරක්ෂා වෙලා තියෙනවා නම් එහෙම කැමති එකදු මිනිස්සෙක්ගේවත් වස්තුවක් මං හොරෙන් ගන්නෑ. සොරකමින් වළකිනවා කියලා සමාදන් වෙන්න. මේ ලෝකේ මිනිස්සු කවුරු කැමති නෑ අනිත් අය සල්ලාලකම් කරනවට. ඒ සල්ලාලකම් වලට තමන්ගේ හිතවතුන්, තමන්ගේ බිරිඳ, තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුවෝ ගොදුරු වෙනවාට කවුරුත් කැමති නෑ. ඉතින් ඒ නිසා සල්ලාලකමට අකමැති අය ඉන්න ලෝකෙක මං සල්ලාලකම් කරන්නේ. වැරදි කාම සේවනයෙන් වළකිනවා කියලා සමාදන් වෙන්න. ඊළඟට චත්ත කවුරුත් කැමති නෑ රැවටෙන්න. රැවටෙන්න අකමැති මිනිස්සු අතරේ බොරු කියලා රවට්ටනවා කියලා කියන්නේ හරි නරක දෙයක්. ඒ නිසා බොරු කීමෙන් වළකිනවා කියලා සමාදන් වෙන්න. ඊළඟට චත්ත හොඳට තියෙන ජීවිතේ හොඳට තියෙන සිහිනුවන නැති වී යනවා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළොත්. ඒ නිසා මං මොකටද මේ සිහිය නැති කරගන්නේ? මගේ ශරීරයට ලෙඩ දෙන්නේ මොකටද මං? මගේ හිත විකල් කරගන්නේ මොකටද මං? මං මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකිනවා කියලා මේ උතුම් සිල්පදේ සමාදන් වෙලා ඔබ ඒක ආරක්ෂා කරන්න කිව්වා. දැන් ඔන්න චත්ත මානවක බුදුරජාන් වහන්සේ කියපු විදිහටම පන්සිලුත් සමාදන් වුණා. දැන් චත්තට තියෙනවා ආරක්ෂාවක්. සරණ සීලය, පංච සීලය. බුදුරජාන් වහන්සේ ඊළඟට චත්ත මානවක ගාථාත් කියලා දුන්නා. ඊට පස්සේ චත්ත මානවක චත්ත තරුණයා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා නැගිට්ටා. බුදුරජාන් වහන්සේ වදාලා හොඳයි චත්ත. පිටත් වුණා. උපරිම පින්වතුනේ පැය භාගයක් නිදහසේ යන්න ලැබෙන්න ඇති. චත්ත මානවකට අතරමඟදී හොරු පහර දෙනවා. හොරුන්ගේ දරුණු පහරවල් වලින් චත්ත කියන තරුණයා අවුරුදු 16 දී මේ ලෝකේ හැර යනවා. හැර යනකොට අර ශිල්ප දැනුම ඉවරයි. ඔහු පවුලේ එකම පුතා නිසා ඔහුට තිබුණා ධනය, ඒ ධනයට තිබුණ උරුමකම ඉවරයි. ඔහුට හිටිය ගොඩාක් ඥාති සම්බන්ධතා ඉවරයි. ජීවිතේ යහපතක් කියලා බාහිරින් එකතු කරගන්නවාද යන්තාක් දේ ඔක්කොම ඉවරයි. බුදුරජාණන් වහන්සේ ජීවිතයට ලබා දීපු සරණ සීලයේත් පංච සීලයේත් යහපත විතරක් ඉතුරුණා.
පැය භාගයක වාගේ කාලයක් ඒ උතුම් සිල්වල සමාදන් වෙලා හිටපු චත්ත මරණින් මත්තේ චත්ත මානවක දේව පුත්‍රයා වෙලා උපන්නා. අපි මේ බණපද කියනකොටත් පින්වතුනි ඒ චත්ත මානවක දෙව් පුතු දිව්‍ය භවනේ සුවසේ වාසය කරනවා. සීලයක යහපත. ඒ නිසා යහපතට දොරටු අරගන්න කෙනා දෙවනියට විවර කරගත යුතු ద్వාරය සීලයයි. ඊළඟ එක මොකද්ද? ගුණයෙන් වැඩි හිටි උතුමන්ගේ වචනයට අවනත බව. වැඩි හිටියන්ගේ ගුරුවරුන්ගේ නුවණැතියන්ගේ වචනයට අවනත බව. ඒකට කියනවා කීකරුකම. නුවණ තියෙන කෙනෙක් යම් අවවාදයක් කරනකොට ඒ අවවාදයට කීකරු වෙන්න දක්ෂ නම් ඒක ජීවිතේට යහපත උදා කරන දොරක්. කෙනෙකුට තියෙනවා නම් කීකරුකම කියන එක ඒක යහපත උදා කරන දොරක්. බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට අවවාද කරනකොට ඒ අවවාද සිදු කිරීම උදෙසා පළවෙනියටම වදාළ අවවාදේ තමයි නුවණින් යුතු උතුමන් ළඟ නිරතුරුවම වසනා විට කල් ගෙවන්නේ නුඹ රාහුල අවමානය නොකර නේද? එහෙම හුවා. රාහුලේ නුවණින් යුතු උතුමන් ළඟ ඔබ වාසය කරද්දී ඒ උතුමන්ගේ වචනවලට අකීකරු වෙලා ඒ උතුමන්ට අවමන් කරන්නේ නේද ඔබ? එතකොට රාහුල ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා නුවණින් යුතු උතුමන් ළඟ නිරතුරුවම වසනා විට කල් ගෙවන්නේ සමිදානිනි කිසිදු අවමනක් නොමකොට. ස්වාමීනි මං හරි කීකරුයි. මං ඒ උත්තමයන්ගේ වචන වලට කවදාවත් අකීකරු වෙන්නේ. උන්වහන්සේලාට අවමානයක් වෙන්නේ. ආන් එහෙම කිව්වාට පස්සේ තමයි බුදුරජාන් වහන්සේ අවවාද කරන්න පටන් ගත්තේ. කීකරුකම යහපතට දොරටුවකි. කීකරුකම කියලා කියන්නේ පින්වතුනි ජීවිතයකට හරි උපකාරයි. හරි උපකාරයි ජීවිතයකට කීකරුකම. විශේෂයෙන් මේ බණපදේ ශ්‍රවණය කරනවා නම් දූල පුතාලා ඒ දූල පුතාලා හොඳට තේරුම් ගන්නට අපිට හරි උපකාරයි කීකරුකම. අකීකරු වෙන්න හරි ලේසි. අකීකරු කෙනාගේ ජීවිතයට කියන්නේ හිතුවක්කාර ජීවිතය කියලානේ. අකීකරු වෙලා Tamanට ඕන විදිහට ජීවත් වෙන්න ලේසි. හැබැයි වැටෙන වල හරි දරුණුයි. කීකරුකම කියන ගුණය හදා ගැනීම කියන එක අමාරුයි. හැබැයි ගුණය හදාගත්තොත් ජීවිතේ හරි සැපයි. ඒ හින්දා ඒක හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන අපි හදාගත යුතු ගුණය කීකරු බව. ගුණයෙන් වැඩි හිටි උතුමන්ගේ වචනයට අවනතකම මේන්න මේක තියනවා නම් කීකරුකම තියනවා නම් අනුමාන කියන සූත්‍ර දේශනාවේදී මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සහ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන්ට අවවාද කරනවා ආයස්මතුනි කීකරුකම තිබ්බොත් තමයි මේ ශාසනයේ වැඩිහිටියන්ගේ ඕවදන් ලැබෙන්නේ. නැත්තම් අවවාද කරන්න ඕන කියලා හිතෙන්නේ. අකීකරු තැනැත්තාට අවවාද කළ යුතුයි කියලා අනිත් ගුණවන්ත උතුමන්ට හිතෙන්නේ. ඒ පුද්ගලයා ඉතින් අකීකරුයිනේ. එහෙම බැහැර වෙලා යනවා. එයා ගුණවතුන්ගෙන් බැහැර වෙනවා. හැබැයි කීකරුකම කියන ලස්සන ගුණේ කෙනෙකුට තියෙනවනේ ඒ කෙනාට අනිත් ගුණවත් සංඝයා අවවාදයක් අනුශාසනාවක් කළ යුතුයි කියලා හිතනවා. එයාට අවවාද අනුශාසනා ජීවිතේ ගොඩනගා ගන්න උවමනා කරන දේවල් හරි හරියට ලැබෙනවා. අපේ රාහුල ස්වාමීන් වහන්සේ උදෑසනින්ම අවදි වෙලා වතපිළිවෙත කරලා විහාර මළුවේ වැලි අතට අරගන්නවා. අතට අරගෙන මේ වැලි දිහා බලාගෙන හිතනවා කියනවා. අනේ මාහට අද මගේ ජීවිතේ හදා ගැනීම පිණිස මට කීකරු වීම පිණිස මට අවනත වීම පිණිස මා උදෙසා මේ වැලි කෙට ගානට අවවාද ලැබෙනවා නම් එහෙම හිතනවා කියනවා. බලන්න පින්නතුනේ හිතා ගන්න බෑ මේ උත්මයෝ ගැන නම්
අවවාද පැතුවා. අද අවවාදයක් කරන්න ගියොත් එම දරුවෙකුට දෙමව්පියෙක් අවවාද කළත් අම්මලා මට ඕවා කියාගෙන ඉන්න එපා කියනවා. ඔව්වා මට තේරෙනවා. මට ඕවා දැන් කියන්න එපා කියනවා. දෙමව්පියෙකුට පොඩ්ඩක් සරවවාදයක් කරන්න බෑ. මේන්න දෙමව්පියන්ගෙන් පරිගන්න සියදි විහානි කරගන්නවා. මේ වගේනේ අද කාලේ. ඉතින් ඒ නිසා ජීවිතයක් සම්බන්ධයෙන් අපි යහපත කැමති නම් පින්වතුනි අපි තුල අපි ඇති කරගත යුතු ගුණයක් කීකරුකම. ඊළඟට අපේ දරුවන් තුල ඇති කර යුතු ගුණයක් කීකරුභාවය. ඊළඟ ద్వාරය තමයි බොහෝ දේ අසා දැන ගැනීම. බොහෝ දේ අසා දැනගන්නවා කියලා කියන එක කලින් කරුණට සම්බන්ධයි. ගුණවත් වැඩිහිටි උත්තමයෝ ඇසුරු කර කර ඒ උත්තමයන්ගේ වචන තමයි බොහෝ කොට අහන්න ඕන. හැම එකම අහගන්නවා කියන එක නෙවෙයි මේ. ජීවිතේට යහපත සලසන දේවල් ගොඩාක් පුරව ගන්න ඕන. සාමාන්‍ය ජීවිතය ඇතුලේ පුරව ගන්න පින්වතුනි නිධාන වතින් වාචං. හදවතේ තැම්පත් කරගන්න වටිනා වචන නොවටිනාව බාහිර කරලා දාන්න. නොවටිනා ඒවා කියලා කියන්නේ මොනවද? මිනිස්සු බැනපුවා. හින් ගහපුවා. ඔබට නොඑක් සැරට කියපු වචන. ඔබට හිතෙන්නේ ඒවා ඔබට වැදගත්ද නොවැදගත්ද? බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ඒවා තමයි ජීවිතේ වැදගත්ම ඒවා කියලා. අතාරින්නේ මීට අවුරුදු 15කට කලින් මට මෙහෙම කිව්වා. එහෙම මතකයි. ඒ කියනකොට ඇස්වල ස්වභාවය මෙහෙමයි. ඒවා මතකයි. මොනවාට මේවා තියන් ඉන්නවද? තේරුමක් නෑ. එක එක්කෙනාගේ කෝන්තර එක එක්කෙනාගේ කුණු මේ ජීවිතය ඇතුලේ පැසවන්න දෙන්න එපා. අත්හැරලා දාන්න. ජීවිතය ඇතුලේ තියාගන්න අර්ථවත් බණපද. ජීවිතය ඇතුලේ තියාගන්න අනිත් අය කරපු උදව් ටික. මේ අය මට මෙහෙම උදව් කරපු අය. මෙයා දැන් කොච්චර වෙනස් වෙලා හිටියත් ඉස්සර මට මෙහෙම උදව් කළා. අන්න එහෙමයි පින්වතුනි මේ ආධ්‍යාත්මය හදාගන්න ඕන. පොඩි කාලේනේ අපි ඉන්නේ. ඒ ඉන්න ටික කාලේ අපිට පුළුවන් නම් ලස්සනට හිත හදාගන්න. කොච්චර වටිනවද? හිත හදාගන්නේ අනිත් අයට පෙන්වන්න නෙවෙයි. අපේ සැනසුමට. අපේ සැනසුමට අපි අපේ හිත හදාගන්නවා නම් වැඩ කර නැති ඒවා අයින් කරලා දාලා වටින ලස්සන අවවාද අනුශාසනා බණපද ජීවිතය ගැන අර්ථවත් කතා මේ වගේ මේ ජීවිතේ ගොඩනගා ගන්නවා නම් මේ හිත ඇතුලේ මේවා ගානට තැම්පත් කර ගන්නවා නම් ඒක නේද වටින්නේ ශ්‍රොතය. සම්බුද්ධ ශාසනය මුණ ගැහිච්ච ජීවිතේ නම් අපි ඒකට කියනවා ශ්‍රොත. මේ කාලේ අහලා දරා ගන්න වටිනා දෙයක් තියෙනවා. අනිත් හැම දෙයකටම වඩා වටිනවා ඒක බුදුබණ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට අහන්න සුතා. අහන ධර්මයේ හොඳට දරා ගන්න දතා. දරා ගන්න ධර්මයේ ඔබ තව කෙනෙකුට කියලා දීලා හෝ තනියෙන් සජ්ජායනා කරලා හෝ තනියෙන් කියලා හෝ වචසා ಪರಿචිතා වචනෙන් පුරුදු කරන්න. එතකොට අමතක වෙන්නේ. සාමාන්‍යයෙන් මේ අහන ඒවා පින්වතුනි දැන් අද ඔබට අත්තස්ස ద్వාර ජාතකය කියලා දුන්නනේ. ඔබ පවුලේ කෙනෙකුට හරි කියලා දෙන්න. එහෙම කියා දෙන්නම කෙනෙක් නැත්තම් කියා දෙන්න කෙනෙක් නැහැ කියලා කියන්නේ ඔබ කියන එක අහන්න කෙනෙක් නැත්තම් තනියම කියන්න. තනියම තමන් කාමරයට වෙලා තමන් ඉගෙනගත්ත ධර්මයේ කියනවා. ගාථා ටික ලස්සනට සජ්ජායනා කරනවා. අර්ථය සිහි කර කර කියනවා. හරි ප්‍රයෝජනයි. හොඳට මතක හිටිනවා. වචසා ಪರಿචිතා වචනෙන් පුරුදු කරන්න ඕනේ. ඒ වචනෙන් පුරුදු කරපු එක මනසානුපෙක්කිතා හිත ඇතුලේ මෙනෙහි කරන දෙයක් බවට පත් කරගන්න ඕන. නිතර නිතර හිත වාසය කරනවා. යහපතට දොරටුව නිරෝගීකම. යහපතට දොරටුව සීලය. යහපතට දොරටුවක් ගුණවත් උතුමන්ට කීකරු බව. යහපතට දොරටුවක් ගුණවත් උතුමන්ගේ අවවාද අනුශාසනා දරාගෙන සිටීම. එහෙම නැත්නම් දහම් දැනුම ඔන්න අපිට මතක තියෙනවා. දිට්ඨිය සුප්පටි විද්දා ඒ විදිහට ජීවත් වෙන්න මහන්සි ගන්න ඕන. ඔහොම කරනවා නම් පින්වතුනි ජීවිතේ යහපතේ දොර කාටවත් වහන්න බෑ.
ඇයි ඔබ දොරටු ඇරගෙන? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? පස්වෙනි දොරටුව. ධර්මානුකූල ජීවිතය. ගුණවත් උතුමන්ගෙන් අසා දරාගත් ධර්මයට අනුකූලව ජීවත් වෙන්න මහන්සි ගන්න ඕන. ඒකට අපි කියනවා ධම්මානුධම්ම පටිපදා. ධර්මයට අනුකූලව හැසිරීම. ධර්මයේ හැසිරීම කියලා කියන්නේ පින්වතුනි මේ ජීවිතේ අපිට රැකවරණය පිණිස අපි කරගන්න බලවත්ම දේ. රැකවරණය පිණිස කියලා අපි බාහිර එක එක දේවල් එකතු කරගන්නවනේ. ඒ එකතු කරගන්න දේ රැකවරණයක් නොවන බව ලෝකේ දිහා හොඳ විමසුම් ඇසකින් බලද්දී අපිට පේනවා. අපි සල්ලි හම්බ කරන්නේ රැකවරණයකට. ඇත්තෙම රැකවරණයක් තියෙනවා අපිට. අපිට සල්ලි භාගේ නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ. හැබැයි අපිට මරණින් මත්තේ මේ සල්ලි අරන් යන්න බෑ. එහෙනම් තේරෙනවා ඒක తాවකාලික රැකවරණයක් විතරයි. අපිට ඉන්න ඥාති සමූහය తాවකාලික රැකවරණයක් විතරයි. හදාගන්න ගේ පොඩ්ඩ తాවකාලික රැකවරණයක් විතරයි. ගන්න වාහනේ తాවකාලික රැකවරණයක් විතරයි. බැංකු පොතක තියෙන ධනය తాවකාලික රැකවරණයක් විතරයි. නම්බුනාම తాවකාලික රැකවරණයක්. හැබෑවටම රැකවරණයක් වෙනවා ධර්මයේ හැසිරුණොත්. ඒකට හේතුව ධර්මයේ හැසිරුණොත් ධර්මයට පුළුවන් අපිව රකින්න. ධර්මයේ හැසිරුණොත් ධර්මයේ විසින් අපිව රැක ගන්නවා. මුදල් විසින් අපිව රකින්නේ. වත්පොහසත්කම් වලින් අපිව රකින්නේ. ඥාති සමූහයා අපිව රකින්නේ. වෙන යම් හෝ කිසිම දෙයකට අපිව රැක ගන්න බෑ. හැබැයි ධර්මයට පුළුවන්. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන තැනත්තාව ධර්මයේ විසින්ම රැකගන්නේය. චත්තං මහන්තං යතහ වස්ස කාලේ. හරියට වරසාවකට තමා සන්තකයේ තිබෙන කුඩේ බඳුය ධර්මය. ඒසානි සංසෝ ධම්මෝ සුචින්තෝ. ධර්මයේ හැසිරෙන තැනැත්තාට ආනිසංසය ලෙස ලැබෙන්නේ මෙයයි. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන තැනැත්තා මිය පරලෝ යනකොට දුගතියක නම් නොයන්නේය. බලන්න රැකවරණේ. අපේ ජීවිතේ දුගති ගමන වළක්වන්න පින්වතුනි මිල මුදල් වත් පොහසත්කම් මොකවටවත් බෑනේ. හැබැයි ධර්මයට පුළුවන්. ඒ නිසා ජීවිතේ යහපත පිණිස විවර කරගත යුතු දොරටුවක් ධර්මයේ හැසිරීම. ධර්මයේ හැසිරෙන්න ඕන. ධර්මයේ හැසිරෙන කෙනාට තමයි ඵල ලැබෙන්නේ. යතාපි රුචිරම් පුප්පං වන්නවන්තං අගන්ධකං. ලස්සන මලක් තිබුණත් ඒ මල ගොඩාක් පැහැපත් වුණත් ඒ මලේ සුවඳක් නැත්තම් ඒ මල ගොඩක් වටින්නේ. ඒ වගේමයි උතුම් දහම් පද කොච්චර ඇහුවත් අනුගමනය කරන්නේ නැත්තම් පළක් නැහැ. ඒ වුණත් කෙනෙක් හොඳට ධර්මයේ අහලා ඇසූ ධර්මයට අනුව ටික ටික හරි තමන්ගේ ජීවිතේ ගොඩ නගා ගන්න මහන්සි වෙනවා නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවකට වෙහෙසෙනවා නම් එයා හරියට හරි ලස්සන ප්‍රභාවත් සුවඳවත් මලක් වගේ. ඒ ඇසූ ධර්මයෙන් එයාට ඵලයක් තියෙනවා. ඒක පුරුදු කරන නිසා. ඒ හින්දා පින්වතුනි මේ කරුණු කාරණා හොඳට පැහැදිලි කරගත්තාම අපිට හරි ප්‍රයෝජනයි. අපේ ජීවිතේ ගොඩ නගා ගන්නට අවසාන යහපතේ දොරටුව එය කුමක්ද? කම්මැලි නැතිකම. යහපතට විවර කරගත යුතු අවසාන දොරටුව නම් කම්මැලි නැතිකමයි. කම්මැලි නැතිකම කියලා කියන්නේ කල් දාන්නේ. කම්මැලියාගේ ස්වභාවය කල් දෙමිල්ල. කම්මැලිය හැමදේම කල් දානවනේ. ජීවිතේට වැදගත් දේවල් ඔක්කොම කම්මැලියා කරන්නේ කල් දානවා. ඒකටනේ කියන්නේ කම්මැලියාට දිවස් තිබේ කියලා. කම්මැලි පුද්ගලයා වැඩක් කරන්න සූදානම් වෙලා කම්මැලිකමින් බලන අහස දිහා. අද නම් පේන හැටියට වහි වගේ. අද වැඩක් පටන් ගත්තොත් හරියන්නේ. ආන කම්මැලියාගේ දිවස.
වහින ලකුණක්වත් නැත්තම් අද නම් පෑවිල්ල තද වෙයි වගේ. මේ පෑවිල්ලේ වැඩ කරන්න බෑ. කම්මැලියාගේ දිවස. කම්මැලියට දිවස් ලැබුණට පස්සේ කිසිම වැඩක් සිද්ධ කරන්නේ නැහැ. කල් දානවා. කල් දෙමිල්ල කියලා කියන එක පින්වතුනි ජීවිතේට හරි භයානකයි. කල් දානවා කියන එක යහපත උදෙසා පවතින දෙයක් කල් දානවා කියලා කියන්නේ යහපත සාක්ෂාත් කරන්න කලින් ජීවිතය අහිමි වෙන්න පුළුවන්. ඒකනේ භාග්‍යතුන් වහන්සේ වදාළේ අජීව කිච්ඡං ආතප්පං අදම යහපත පිණිස වීරිය කරන්ට කෝජඤ්ඤා මරණංසු වේ. ඔබේ ජීවිතයේ අවසන් මොහොත හෙට එයිද කියලා කවුද දන්නේ? නහීනෝ සංගරන්තේන මහා සේනේන මච්චුනා. මහා සේනා ඇති මාරයත් එක්ක අපි givisum අසං කරලානේ. මම නම් අහවල් වයස වෙනකන් අහවල් තප්පරේ වෙනකන් මේකේ ඉන්නවා කියලා. කොයි වෙලාවෙ මරණේද දන්නේ. ඊට කලින් කරගන්න යහපත අපි ජීවිතේට කරගත යුතුයි. ඒ උදෙසා තමයි වීරිය. වීරිය කියන එක පින්වතුනේ කායිකවත් තියෙනවා. හැබැයි ගොඩාක් තියෙන්නේ මානසිකව. කායිකව වීරිය ඇති කර ගන්නට ලොකු අනුග්‍රහයක් දක්වන්නේ මානසික වීරිය තුළ. මේ මානසික වීරිය කියලා ඇත්තටම අදහස් කරන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තමන්ගේ ජීවිතයට අයහපත පිණිස පවතින අකුසල් මේ හිතේ හට ගන්නකොට මේ ජීවිතය තුළ අකුසල් තියෙනවා කියලා පේනකොට වීරියවන්තයාගේ ස්වභාවය තමයි අකුසලයේ සැනකින් දුරු කරනවා. අකුසල් දුරු කිරීම පිණිස විරියං ආරභති වීරිය ආරම්භනවා. චිත්තම් පග්ගන්හාති සිත දැඩි කොට ගන්නවා. පදහති හොඳට ප්‍රදං වීරිය කරනවා. හොඳට තවනවා. තවලා වීරියෙන් යුක්තව අත්හැරලා දානවා. අකුසලයකට පැත්ත පරාතේ තියෙන්න දෙන්නේ. ඒ තමයි වීරියවන්තයාගේ ස්වභාවය. දැන් එහෙම වීරියවන්තයෝ ඒ කාලේ අපේ භාග්‍යවත් තරහත් ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ජීවමාන අවදියේ අපිට ගොඩාක් දකින්න ලැබෙනවනේ. එහෙම වීරියෙන් අකුසල් දුරු කරපු උත්තමයෝ හිතාගන්න බැරි තැන්වල වීරිය කරපු අය එක සිද්ධියක් තියෙනවා පින්වතුනි හිතා ගන්න බෑ. ස්වාමීන් වහන්සේලා 39ක් වස්සාවාසයේ පිණිස එළඹෙන්න තැනක් හොයාගෙන ගියා. එක ගමක මිනිස්සු පැහැදුනා. ඒ මිනිස්සු කිව්වා ස්වාමීනි අපේ මේ ගම්මානේ වනාන්තරයක් තියෙනවා. අපි తాවකාලික කුටි ටිකක් හදන්න. ඔබ වහන්සේලාට ඒ කුටි වල වැඩ ඉන්න පුළුවන්. ඉතින් මිනිස්සු අර ස්වාමීන් වහන්සේලාට විවේකයටත් එක්කනේ කියලා මේ කුටි හැදුවේ කැලේ ඈතට වෙන්න. එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්න කුටියට ගොඩාක් දුරයි අනිත් කුටිය. ඉතින් ස්වාමීන් වහන්සේලා 39 වාස් එළඹුණා. ඔය වනාන්තරයේ ඉඳලා තියෙනවා ව්‍යාග්‍රයෙක්. ව්‍යාග්‍රයාට මේ වනාන්තරයේ මිනිස්සු ඉන්නවා කියන ඉව වැටුණා. රාත්‍රියේ ඇවිදින්නලා එක භික්ෂුවක්ව ඩැහැගෙන ගියා. ඊළඟ දවසේ දානේ වළඳන්ට එකතු වෙනකොට එක භික්ෂුවක් අඩුයි. සියලු භික්ෂුන් වහන්සේලා ඒ භික්ෂුව වැඩ වාසය කරපු කුටියට ගිහින් බැලුව බලනකොට ව්‍යාග්‍රේ කාපු අඩි තියෙනවා. දැනුම් ගත්තා මේ ලොකු අනතුරක් සිද්ධ වෙලා. එතකොට භික්ෂුන් වහන්සේලා ගමේ මිනිස්සුන්ව රැස් කළා. රැස් කළා කිව්වා මෙහෙම අනතුරක් තියෙනවා. අපි මොකද්ද මේකට කරන්නේ? ගමේ මිනිස්සු ඔක්කොම එකතු වුණා. මිනිස්සු කිව්වා ස්වාමීනි අද ඉඳලා අපි විශේෂයෙන් ආරාමේ නවතින්නම් 50ක් 60ක්. නැවතිලා ස්වාමීනි ඔබ වහන්සේලා වෙනදා වගේම විවේකයෙන් කුටිවල වැඩ ඉන්න. යම් විදිහකින් ඔබ වහන්සේලාගේ කුටියකට ඒ ව්‍යාග්‍රය සමීප වෙනවා කියලා සද්දයක් හරි ඇහුනොත් එහෙම හොඳට හඬ නගලා කෑ ගහන්න. ස්වාමීනි අපි ඔක්කොම පන්දම් අරගෙන පොළු අරගෙන එකතු වෙමු. එතකොට ඔය සතා බය වෙලා යයි අය එන එකක් නෑ. මිනිසුන්ගේ කතාවට එහෙම කරන්න ඕන දැන් සැලසුම් කළා. දවසක් දෙකක් ගත වුණා. ඕන එක රාත්‍රියක එක භික්ෂුවකගේ කුටියට ව්‍යාග්‍රය එනවා. ආපු ගමන් කඩා පැන්න. භික්ෂුව ඩැහැගත්තා. භික්ෂුව අල්ලගත්තා විතරයි මේ භික්ෂුව හයියෙන් කෑ ගැහුවා මෙන්න ව්‍යාග්‍රය ආවා කියලා. එතකොට මිනිස්සු ඔක්කොම පන්දන් එලි දල්වගෙන මේ ව්‍යාග්‍රය ඉන්න තැනට මේ ස්වාමීන් වහන්සේ ගොදුරු වෙලා ඉන්න තැනට ආවා.
ආවහම මේ සතා ටික ටික පස්සට යනවා. හැබැයි ගොදුර අතාරින්නේ. අර ස්වාමීන් වහන්සේ පණ පිටින් ව්‍යාග්‍රයාගේ තියුණු දත් අතර හිර වෙලා අතාරින්නේම නැහැ. මිනිස්සු කොච්චර බය කළත් මිනිස්සු කොච්චර පොළු වලින් ගැහුවත් ව්‍යාග්‍රයා අතෑරියේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ ඇදගෙනම ගියා. අවසානයේ මිනිස්සුන්ට එකපාර සමීප වෙන්න බැරි කඳු ගැටයකට මේ ස්වාමීන් වහන්සේව ව්‍යාග්‍රය ඇදගෙන අරන් ගියා. එතකොට මෙතන හිටපු භික්ෂුන් වහන්සේලා අතර එක නුවණැති භික්ෂුවක් ව්‍යාග්‍රයාගේ කටේ ඉන්න භික්ෂුවට කතා කළා. හඬ නගලා කතා කළා. ආයස්මතුනි හොඳට සිහිය පිහිටුව ගන්නට. ආයස්මතුනි සංසාර ගමන බිහිසුණුයි කියන කාරණේ අපිට බුදුරජාන් වහන්සේ වදාලා. කොච්චර මැරෙන්න ඇද්ද පණ පිටින් තව සතෙකුගේ කටේ. ආයස්මතුනි මේක අලුත් එකක් නෙමෙයි. ඒ හින්දා මේ මොහොත ප්‍රයෝජනෙට අරගන්න. ආයස්මතුනි අත්හැරලා දාන්න මේ සසර. සංසාරයේ අත්හැරීමෙන්මයි ඔබ වහන්සේට රැකවරණයක් ලැබෙන්නේ. අතහරින්න කිව්වා. අර භික්ෂුවට මේක හොඳට හිතට වැදුනා. ඒ භික්ෂුන් වහන්සේ ව්‍යාග්‍රයාගෙන් බේරෙනවා කියන හිත අත්හැරියා. ව්‍යාග්‍රයාගෙන් බේරෙනවා කියන හිත අතහැරලා මේ සංසාරයේ කියන දුකින් බේරෙනවා කියන හිත ඇති කරගත්තා. තමන් වහන්සේ පුරුදු කර කර හිටපු භාවනාවට හිත යොමු කළා. ව්‍යාග්‍රේ ගොදුරු කරගෙන දත්පාර වැදිලා ඇදගෙන එද්දි ඇඟ හීරිලා මේ ඇඟ එහෙට මෙහෙට පෙරලා තැලිලා තියෙද්දි කෙලින් හිට ගන්නවත් ශක්තියක් නැති ඒ භික්ෂුව ව්‍යාග්‍රයා කෙරෙහි තියෙන බය පැත්තකින් දාලා භාවනා කරනවා. හිතන්න ඒ වීරිය. කතන්දරයක් විදිහට මේක කියන්න ලේසි. ඒ භික්ෂුව ඒක කොහොම කරන්නේ නැද්ද? ඒ භික්ෂුවගේ වීරියත් එක්ක සලකනකොට අපට වීරියක් තිබේද? බලන්නේ භික්ෂුන් වහන්සේ වීරිය කළා වින්වතුනි. ඒ වීරිය ප්‍රතිඵලය මේ දහම් පොතේ කියවෙනවා. ව්‍යාග්‍රය ඒ භික්ෂුව ගොදුරු කරගන්නකොට ශරීරයේ කොටසක් අද්දී සෝවාන් වුණා. තව කොටසක් කනකොට සකදාගාමි වුණා. මේ ශරීරයේ සෑහෙන කොටසක් ව්‍යාග්‍රය කාලා තියෙද්දී ඒ භික්ෂුව අනාගාමි වුණා. ඒ ව්‍යාග්‍රය භික්ෂුවගේ හදවත කඩාගෙන මේ භික්ෂුවගේ ජීවිතේ තොර කරන්නට පෙර සියලු කෙලෙසුන් නසා රහතන් වහන්සේ නමක් බවට පත්වී පිරිනුවම් පෑවා. වීරිය, කම්මැලි නැති බව, යහපතට සියලු දොරටු විවර වෙනවා. ඒ නිසා මේ බණපදේ ශ්‍රවණය කරපු අපි උත්සාහවත් වෙන්න ඕන යහපතට දොරටු විවර කරගන්න. මොනවද දොරටු? නිරෝගීකම, සිල්වත් බව, කීකරුකම, දහම් දැනුම, ධර්මයට අනුව ජීවත් වීම, ඊළඟට කම්මැලි නැතිකම, වීරියවන්තකම. ඕන ඔය යහපතට හේතු වෙන දොරටු විවර කරගත්තොත් මේ ජීවිතේ යහපත කරා යනවාමයි. ඒ නිසා හැම දිනකට යහපත පිණිස පවතින දොරටු විවර කරගන්නට අවකාශ සැලසෙත්වා. අපි හැම දිනාට මේ ගෞතම සාසනය තුල පිහිට පිළිසරණ රැකවරණ සලසා ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණයත් ආශිර්වාදයත් අප හැම දිනාටම දෙවියෝ නොඅඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු.
රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කරන ඒ සුපින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම උතුම් වූ ධර්ම දානමය පිනේ ආශිර්වාදය, බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදන් වෙලා සතුට වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය 2021 සැප්තැම්බර් මාසයේ 24 වෙනිදා දෙවැනි උපන්දිනයේ යෙදුන පින්වත් සමාධි දන්දිනිය සිඟිති දුවට සැලසේවා. ඒ දියණිය නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ සම්පන්නියම ලැබෙත්වා. ජීවිතයට යහපත සලසන කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝම ඇසුරු කරන්ට ලැබෙත්වා. ඒ දුවගේ ජීවිතේ කිසි කලෙකත් අසත්පුරුෂයන්ගේ ඇසුරට නොවැටිත්වා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දුවක් බවට පත් වෙලා මේ සම්බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ රැකවරණය සලසා ගන්නට ඒ සිඟිති දුවට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානයේ සිදු කරන කැනඩාවේ පින්වත් සුමිත් දන්දිනිය මහත්මයා සහ නදීෂා දිල්හානි මහත්මියගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඒ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට ඊතා ඉක්මන් භවයකදීම සසර ගමනින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දානයේ සිදු කළ කැනඩාවේ පදිංචි පින්වත් සුමිත් දන්දිනිය මහත්මයාටත් නදීසා දිල්හානි මහත්මියටත් ඒ අයගේ ආදරණීය දෙමාපියන්ටත් පවුලේ සෑම සියලු දෙනාටත් මේ පින්කම වෙනුවෙන් නොඑක ආකාරයෙන් උදව් උපකාර කළා වූ යන්තාක් දෙනා ඇද්ද සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබෙත්වා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව තමන්ගේ ජීවිත සුවසේ ගත කරන්නට හැමකෙනාට අවකාශ සැලසෙත්වා. ධර්ම දානයේ සිදු කරපු පින්වතුන්ලාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට, ශ්‍රද්ධා රූප වාහිනියේ කාර්ය මණ්ඩලයේ සුපින්වත් සෑම සියලු දෙනාටත්, ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සෑම සියලු දෙනාටත් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණින් තමන්ගේ ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ ආදී සියල්ල ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කර ගන්නට ලැබෙත්වා. නිරතුරුව ජීවිතයට කල්යාණ මිත්‍ර ඇසුර සැලසී සුවසේ පින් පුරාගෙන සුවසේ ධම්මග දියුණු කර ගන්නට හැම දිනාට අවකාශ ලැබෙත්වා. සෑම සියලු දෙනාට ගෞතම සාසනය තුල ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.